හොඳයි පුතේ. අපි සාකච්ඡා කරන්නේ 2016 අවුරුද්දේ පේපරේ දැන් ඒකේ පළවෙනි ගාන තියෙන්නේ රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනය කිරීමේදී 6%ක තීරු බද්දක් ගෙවිය යුතුයි. අපෙන් අහන ප්‍රශ්න තමයි තීරු බද හොඳද? උත්තරේ ගන්න දරුවෝ 800ක් කරනවද? ಗುಣ කරනවා 100ට 6. උත්තරේ කීයද වෙන්නේ? 8 වරක් 6 48යි. ආවනේ පුතේ? ඔව් සර්. හරි. මෙහෙම ලියවන ලකුණු දෙකක් හම්බ වෙනවා මේකට. ඊළඟට දී ඇති වෙන් රූප සටහනේ A ඡේදන B කොටස බලන්නකො. මෙන්න මේ ප්‍රදේශය අඳුරු කළා නම් හරි. ලකුණු දෙකයි. ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 40ක් ගමන් කරනවලු. වේගය. අපි වේගය හොයන්නේ කොහොමද? වේගය කියන්නේ බැදීම කාලේ. දුර බෙදීම කාලයනේ. දැන් මේකේ දුර තියෙන මීටර 48යි කාලය තියෙන්නේ තප්පර 3යි. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරේ කීයද? 48 3ෙන් බෙදුවම කීයද? 16. 16යි තප්පරයට මීටර. ලකුණු දෙකයි. හරි. ඊට පස්සේ පුතේ දර්ශකාකාරයෙන් දක්වන්න එකක් තියෙනවා. ලඝු දෙකේ පාදයට 16 කියන්නේ 4යි. දැන් සාමාන්‍යයෙන් පුතේ විභාගයක අනිවාර්යෙන් එන ගණන් තමයි දැන් මේ 2016 ඉඳන් ඔයගොල්ලෝ මේ පේපර්ස් අපි දැන් ඉස්සරහට ඉච්ච සාකච්ඡා කරද්දී හැමදේම මේ ගණන් එනවා. දැන් මේක කොහොමද ඒ ගණන් උත්තර ගන්න දරුවෝ? දෙකේ හතරවෙනි බලය හරි පුතේ. හරි. දැන් අපි කොහොමද මේක දර්ශකාකාරයෙන් දක්වන්නේ? මේකේ උත්තරේ ඉන්නේ කීයද? දෙකේ හතරවෙනි බලය සමානයි 16. ඔව් දෙකේ හතරවෙනි බලය කියන්නේ 16. හරිද පුතේ? ලියුවන ලකුණු දෙකයි. ඊළඟට විසඳන්න තියෙන මේ ගානේ අපි දන්නවා මේ විසඳන්න කියන්නේ පුතේ මූල හොයන්න කියන එක. නැත්තම් විසඳුම් හොයාගන්න කියන එක.
දැන් සමහර ළමයි කරන්නේ මේක විසඳනවා. විසඳනවා කියන්නේ ඒගොල්ලෝ මේ වරහන් ඉවත් කළ සුළු කරනවා. එහෙම දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ බලාපොරොත්තු වෙන්නේ x ඍණ 1 සමානයි බිඳුව හා x ඍණ 2 සමානයි බිඳුව. එහෙනම් x සමානයි 1 හෝ x සමානයි 2. ඔන්න උත්තර දෙක. ලකුණු දෙකයි. 6 වෙනි ගාන අසමානතාව සපුරාලන ධන නිකර සියල්ලක්ම. පුතේ මේකේ 2x ඍණ 1 කුඩයි හෝ සමානයි 5. 2x ඍණ 1 ධන 1 දාන්න. 5 ධන 1. මේ ධන 1 ඍණ 1 යපුණාම 2x තනි වෙනවා. කුඩයි හෝ සමානයි 5යි 1යි පුතේ 6යි. 2x දෙකෙන් බෙදන්න 6ත් දෙකෙන් බෙදන්න. x කුඩයි හෝ සමානයි 3. සාධන ධනයක තියෙන sorry. ඍණ 1 එන්න ඕනේ. හරි. එහෙනම් 4 එන්න ඕනේ නේද? ඔව් සර්. හරි. මෙතන ධන 1 නම් ඍණ 1 තියෙන්නේ. හතර දෙකෙන් බෙදුවම උත්තරේ 2යි. එහෙනම් පුතේ අසමානතාව සපුරාලන ධන නිකල සියල්ලක්ම. එහෙනම් මේකේ උත්තර මොනවද එන්න ඕනේ? x කුඩයි 2ට වඩා සමාන වෙන්නත් පුළුවන්. උත්තරයට ගන්න පුළුවන් අගයන් තමයි 2 සහ 1. ඔන්න ඔය අගයන් දෙකම තියෙනවා. ඒතර මේක විසඳුවට 1යි මේක ලිව්වට 1යි. කෙලින්ම 2 සහ 1 කියලා ලියලා තිබුණත් ලකුණු දෙකම හම්බ වෙනවා. 7 වෙනි ගානේ x ගෙන් 1යි 2x ගෙන් 1යි. හරය සමාන කරන්න ඕනේ හින්දා මෙයාව ගුණ කරනවා 2න් 2කින්. එතකොට 2x ගෙන් 2යි 2x ගෙන් 1යි. උත්තරේ 2x ගෙන් 3යි. ඊළඟ ගානේ තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය. මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ පුතේ දැන් xy කියන එක අපිට ලියත හැකි x ගුණ කිරීම y. x වර්ගය අපිට හොන්නම් x වර්ගයේ වශයෙන්ම ගන්න පුළුවන්. අපි දැන් බලය වැඩි එක්කනම ගන්නෙ මෙතනින් x වර්ගය මෙතනින් y. එහෙනම් උත්තරේනේ කීයද? x වර්ග y. ඕක තමයි කුඩා පොදු ගුණාකාරය. හරිද පුතේ? හෙලෝ. හරි සර්. හරි ඊළඟට යන්ත්‍රයකින් කුඹුරියායක අස්වනු නෙලීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර 3කින් මෙම යායේ අස්වනු නෙලීමට ගතවන පැය ගණන කොහොමද? කීයද? යන්ත්‍රයකින් පැය 6යි. යන්ත්‍ර 3ක් දැම්ම නම් මොකද වෙන්නේ? හෙලෝ. මේ දෙකයි. ඔව් එහෙනම් අපි කරන්න ඕනේ යන්ත්‍ර එකක් නම් පැය 6යි. හරිද? 3ක් ගත්තොත් පැය 6ක් කරනවද? බෙදනවා 3න් පැය 2යි. හරිනේ පුතේ. එකකට පැය 6ක් යන්නේ. 3කට යන්නේ පැය 2යි. ලකුණු 2යි. එකේ සිට 3 අංක ලියා ඇති කාඩ්පත් 3ක් සහිත පෙට්ටියකින් සසම්භාව්‍ය ලෙස කාඩ්පතක් ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාවක්
මෙතන 1 ඉඳන් 3 දක්වා ඔත්තේ සංඛ්‍යා මොනවද තියෙන්නේ? 1 3 1යි 3යි. එහෙනම් ඔත්තේ සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් සම්භාවිතාව කීයද? ඔක්කොම ගාන 3යි. ඔත්තේ සංඛ්‍යා දෙකයි. 3ෙන් දෙකක් ආවා නම් හරි. එක්වලොස්වෙනි ගාන පුතේ වගුවේ දී ඇත් තොරතුරු භාවිතයෙන් වර්ගමූල 90 පළවෙනි සන්නිකර්ෂණයට. උත්තරේ කීයද? 90 කිව්වහම මෙතනින් 90ට වඩාත්ම කිට්ටු කවුද? 9.5 ඔව් 90ට වඩාම කිට්ටු වෙන යාගයන්ගෙන් 90.25 නේද? වෙන කවුරුත් කිට්ටු නෑනේ. එහෙනම් වර්ගමූල 90ට ආසන්න අගය තමයි 9.5. දොළොස්වෙනි ගාන පුතේ රූපයේ දැක්වෙන ABC PQR ත්‍රිකෝණ දෙක අංග සමවේ දී ඇති තොරතුරු ඇසුරෙන් x y හා z අගයන් සොයන්න. දැන් මේ වගේ ගණන් වලදී පුතේ අපි ගන්නේ දැන් අර පාද ඉස්සරහෙන් තියෙන අනුරූප කෝණය තමයි සලකන්නේ අපි. දැන් මේ එක එක පාදේ දැන් ඉරි දෙකක් ගහලා තියෙන පාදේ ඉස්සරහෙන් කවුද ඉන්නේ? අන්න ඒ වගේ අපි හොයන්න ඕනේ. දැන් පුතේ දැන් මෙතන AB පාදයේ ඉස්සරහෙන් ඉන්නවා අංශක 60. දැන් මේකේ තනීර ගහල් තියෙන එක ඉස්සරහින් ඉන්නේ y. එහෙනම් මට ලියන්න පුළුවන් y කියන්නේ අංශක 60යි කියලා. හරි. මට බලලා කියන්න පුතේ x කියන්නේ අංශක කීයද? එකයි. ඔව් x කියන්නේ අංශක 61යි. බලන්න මෙතන මේ ඉරි දෙකක් ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ. එයා තමයි x කියන්නේ. එහෙනම් මෙතනත් මෙයා තමයි x කියන්නේ. ඊළඟ දරුවනේ කොහොමද අනිත් එක හොයන්නේ? z මේකෙත් මෙයා තමයි z. z කියන්නේ කීයද පුතේ? 59යි. මේ තුනම හරිනම් පුතේ ලකුණු දෙකයි. තුනම හරිනම් ලකුණු දෙකයි. දෙකක් හරිනම් එකයි, එකක් හරිනම් ලකුණු දෙන්නේ නැහැ. හරි. 13 සිලින්ඩරයක අරය 7යිද උස 2යිද වේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. සූත්‍රය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ 2πr/h දෙවරක් 7න් 22 වරක් අරය 7යි උස 2යි. හරි පුතේ උත්තරෙන්නේ කොහොමද? 7ට 7 7ට 7 උත්තරේ කීයක් කියද පුතේ? දෙවරක් 22 වරක් 2. හරි නේද? උත්තරේ එන්නේ 88ක් දොරලට. ඔව් සර්. වර්ග සෙන්ටිමීටර 88යි. දී ඇති රූපයේ තොරතුරු ඇසුරෙන් x අගය සොයන්න. කොහොමද ඒක හොයන්නේ දැන්? මේක x නම් මෙයත් x. ඇයි හේතුව කියන්නකෝ? සමදීපාත් ත්‍රිකෝණය. අන්න සමදීපාත් ත්‍රිකෝණ හින්දා. මේක x නම් මේකත් 65යි. ඇයි එහෙම වෙන්නේ? මේක ගත්තේ කොහොමද? C D E F කියන්නේ කවුද? වෘත්ත චතුරස්‍රයක්. ඒකේ පාදයක් දික් කළාම සෑදෙන බාහිර කෝණය නේද පුතේ? මෙයා.
හරිනේ පුතේ. හරි සර්. එතකොට කෙලින්ම x කියන්නේ 65යි. cos x කියන්නේ 0.8 ලෙස දී ඇති විට රූපයේ තොරතුරු ඇසුරෙන් PQ වල දිග සොයන්නලු. අපි දන්නවා cos x කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කරණය කියන්නේ PQ බෙදීම PR. දැන් පුතේ PQ බෙදීම PR කියන්නේ PQ වල අගය දන්නේ නැහැ. PR කියන්නේ 3යි. cos x කියන්නේ 0.8යි. හරිනේ පුතේ. PQ බෙදීම 3 වරක් 3 0.8 වරක් 3. PQ කියන්නේ පුතේ 2.4යි. හරිද පුතේ මේක? හරි සර්. හරි. ඊට පස්සේ පුතේ රූපයේ දැක්වෙන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් ප්‍රකාශ කළ විට m හා c සඳහා ලැබෙන අගයන් ලියා දක්වන්න. පුතේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ගත්තහම y අක්ෂය කැපෙන්නේ කෙලින්ම අන්තක් ඛණ්ඩයේදී. එහෙනම් මෙතන මේ එක තමයි c කියන්නේ. එතකොට අනුක්‍රමණය හොයාගන්නේ ප්‍රස්ථාරය ඇසුරින් හෙව්වොත් අපිට පුළුවන් මෙන්න මේ කොටස අයින් ගන්න. y ඛණ්ඩාංක අන්තරය බෙදීම x ඛණ්ඩාංක අන්තරය. මේ කොටස ගන්න පුළුවන් දෙකෙන් එකක් ගියාම එකයි. මේ කොටස ගන්න පුළුවන් තුනෙන් බිඳුවක් ගියාම තුනම තමයි. m කියන්නේ පුතා එක බෙදීම 3යි. c කියන්නේ පුතා 1යි. හරි දරු අනුක්‍රමණයනේ 3න් 1යි අන්තක් ඛණ්ඩේ 1යි. සර් මට 15 වෙනි ගාන පෙන්නන්න පුළුවන්ද? හරි සර් thank you. හරි. ඊට පස්සේ 17 වෙනි ගාන බගුවේ සත්‍ය ප්‍රකාශම ඇතනම් හරි ලකුණද අසත්‍ය ප්‍රකාශ ඇතනම් වැරදි ලකුණද දාන්න තියෙන්නේ. බලන්නකො පුතේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. ප්‍රකාශය හරිනේ. ඊළඟට සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ඒකත් හරි ප්‍රකාශය. අවසාන එකත් හරිද? සමාන්තරාශ්‍රයක වර්ගඵලය විකර්ණ මගින් සමච්ඡේදනය වේ. හරි. හරිනේ ඒකත් හරි. ඔක්කොම හරි හොඳයි. හරි නම් ලකුණු දෙක. සර් මම 16 වෙනි ගානේ ලියලා තියෙන්නේ m වලයි c වලයි අගයන් සූත්‍රයට ආදේශ කළානේ. ඒ කියන්නේ රත් වෙනින්ම y සමානයි 3න් 1යි x කියලා මම දාලාද? m හොයාගෙන 3න් 1යි කියලා c හොයාගන්නේ නැතුව y සමානයි mx ධන c වලට ආදේශ කරලා ලියලා තියෙන්නේ. හරි ඒ වුණත් c වලට එක ආපද? ඔව් සර්. ප්‍රශ්නයක් නෑ. කොහොම හරි m සහ c වලගේ වෙන වෙනම ලියලා තිබ්බනම් හරි. ඒ කියන්නේ මේක හොයන ක්‍රම තුනක් තියෙනවනේ. ක්‍රම තුනක් මම උගන්වලා තියෙනවා ඔයගලන්ට. පළවෙනි ක්‍රමය තමයි ඔයගන්න පුළුවන් මේකේ සමීකරණය ආදේශ කරලා ගන්න. නැත්තම් පුළුවන් මේකේ ලක්ෂ දෙකක් ඛණ්ඩාංක භාවිතා කරලත් මේක හොයත හැකියි. දැන් ප්‍රස්ථාරය භාවිතා කරලත් හොයත හැකියි. දී ඇති රූපයේ තොරතුරු ඇසුරෙන් CDA විශාලත්වය. CDA ABCD කියන්නේ පුතේ වෘත්ත චතුරස්‍රයක්නේ.
එහෙනම් සම්මුඛ පරිපූරකයි. CDA සහ 80 එකතුව කීයක් වෙනවද? 180ක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් CDA පහසුවෙන් හොයන්න. මම කෙලින්ම ගන්නම්. CDA කියන්නේ 180න් 80ක් අඩු කළාම පුතේ අංශක 100යි. රූපයේ දැක්වෙන O කේන්ද්‍රය වන වෘත්තයේ අරය 10යිලු. D ඇති තොරතුරු ඇසුරෙන් AB ජායේ දිග. දැන් පුතේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් ඇඳලා තියෙනවා. එහෙනම් ඒකෙන් මේ ජාය මොකද වෙන්නේ නැත්තේ? සමච්ඡේදනය. අන්න හරි. සමච්ඡේදනය වෙන්න ඕනේ. අපිට පුළුවන් මෙතනට අකුරක් දාගන්න C හරි මොකක් හරි දාගන්න. ඊට පස්සේ අරය අපිට කියන්නේ 10යි කියලා නේද? අපි මෙතන OA වගේ එකක් යා කරලා මේක 10යි කියලා දාගන්න. දැන් ඕගලන්ට හම්බුණා ඍජු කෝණී ත්‍රිකෝණයක් OAC කියලා. දැන් ඒකේ AC කොටස හොයාගන්න පුළුවන්. පයිතගොරස් සම්බන්ධය භාවිතා කරලා. ඒ කියන්නේ AC වර්ගය එකතු කිරීම OC වර්ගය සමානයි 10 වර්ගය. AC වර්ගයේ දන 8 වර්ගය කියන්නේ 10 වර්ගය. 64යි 100යි. AC වර්ගය කියන්නේ 100න් අඩු කරනවා 64ක්. ඒ කියන්නේ 36යි. AC කියන්නේ පුතා 6යි. එහෙනම් AB කියන්නේ කීයද දරුවනේ? 12. දෙකක් 12යි. පයිතගොරස් සම්බන්ධය එකපාරක් භාවිතා කරන්න තැයි තියෙනවා. ඊළඟට 20 වෙනි ගාන. පුතේ න්‍යාස දෙකේ ගුණිතය ගන්නකොට බලන්න AB න්‍යාසෙන් දැන් අහන්නේ. එතකොට අපි ලියතයි මෙහෙම. 1 2 1.1 අනිත් එකේ තියෙන්නේ 2.4 මේ ගුණ කරනට දරුවෝ මෙහෙම තියෙනවා නේ ඉතින් මෙන්න මේ පේලිය ගුණ වෙන්නේ මෙන්න මේ තීරය. ඒ දෙක ගුණ වුණාම ලැබෙන්නේ එක උත්තරයයි. උත්තරය එන්නේ මොකක්ද දරුවෝ? 2. ඔව් එතන එන්නේ එක් වරක් 2 එකතු කිරීම දෙවරක් බිඳුව. ඔන්න ඒකේ අගය. හරිද? ඊළඟට මම සුළු කරේ නෑ මම එහෙම තිබ්බා ඊළඟට ලියලා ඉන්න. මේක මම මේ නිල් පාටින් රවුම් කරනවා මේක මේකෙන්. ඒක ලියන්නේ එක් වරක් බිඳුව එකතු කිරීම දෙවරක් 4. අපිට ඒකේ උත්තරය ගත හැකියි. ඊළඟ මේක 0.1. මම වෙන පාටකින් ගන්නම්කෝ. මේක නැවත මේකෙන්. ඒ කියන්නේ බිඳු වරක් 2 ධන එක් වරක් බිඳුව. අවසාන වශයෙන් පුතේ මේ ගුණ කරනවා මෙයාගේ. ඒකෙන්නේ බිඳු වරක් බිඳුව එකතු කිරීම
එක් වරක් 4. ඔච්චරයි. දැන් මේ ටික සුළු කරාම පුතේ අවසාන උත්තරය ලැබෙනවා කරන්නේ. පළවෙනි එකේ පුතේ දෙවරක් 1 2යිනේ. 2 තමයි එකට එන්නේ. දෙවරක් බිඳුව බිඳුවයිනේ. ඊගාව පදේ වෙන්නේ එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් 4 8යි. බලන්න උත්තර අවද කියලා. ඊළඟ උත්තරේ දෙවරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුවත් බිඳුවයි. බිඳුවම තමයි. ඊළඟ උත්තරේ එන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි 4 වරක් 4යි. මෙහෙම උත්තරයක් පුතේ ආවේ. ඔව් සර්. හරි. ලකුණු 2යි. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයට අදාළව ඇති තොරතුරු භාවිතයෙන් EFC විශාලත්වය. EFC මෙන්න මේ කෝණය. දැන් මේකේ මධ්‍ය ලක්ෂ හරහා ගිහින් තියෙන හින්දා මේ E සහ F කියන රේඛා දෙක ඕගලන්ට පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා ගන්න. මේ දෙක සමාන්තර වශයෙන් ගත්තහම මේ කෝණය 70 නම් මේ කෝණයත් 70යි. ඒක හරියද පුතේ? අනුරූප කෝණ. හරි නේද? හරි සර්. ඊට පස්සේ අපෙන් අහන්නේ අනිත් කෝණෙනේ. මේ කෝණය ගත හැකි මේ දෙකේ එකතු වෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණ. ඒ කියන්නේ කීයද? 30යි 70යි එකතු. අංශක 100ක් නේද දෙන්නේ? ඔව් සර්. අපෙන් අහන්නේ EFC කෝණය අංශක 100ක් තමයි එන නැත්තේ. එහෙම උත්තරයක් ආවද? ඔව් සර්. හරි. විසි දෙවැනි ගාන රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය AC මත පිහිටයි. ඊළඟට දී ඇති තොරතුරු භාවිතයෙන් CBD විශාලත්වය තමයි අහන්නේ. CBD කියන්නේ මෙන්න මේ කෝණය. මට කියන්න ABC කෝණයේ අගය කීයද? ABC අංශක 90යි හේතුව අර්ධ වෘත්තයේ කෝණය. මට කියන්න ACD 25යිනේ. මේ කෝණයට සමාන කෝණයක් මට කියන්න. මේ කෝණයට සමාන කෝණය. ABD කෝණය. ABD මෙන්න මෙයානේ. ඔව්. එයත් 25යි හේතුව මොකද හේතුව? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ අන්න හරි. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය අපි ඒක හොයන්න මක් කරනවද? අංශක 90න් අඩු කරනවා 25. අපිට උත්තරේ ගත හැකි කීයද? අංශක 90න් 25ක් ගියාම හෙලෝ 65යි. 65. ඊළඟ ගාන රූපයේ දැක්වෙන ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාව දී ඇති තොරතුරු භාවිතයෙන් සොයන්න. පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. භාගය වරක් 6 වරක් 5 තමයි හරස්කඩ වර්ගඵලය. දිග 7යි. උත්තරේ කීයදලු? මෙතන එන්නේ 1යි 3යි 3 වරක් 5 වරක් 7. 105ක් දායි උත්තරේ. ඔව් සර්. පරිමාව ඝන සෙන්ටිමීටර 105යි.
ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 රූප පහක් දැක්වේ. එම දත්ත 23 මධ්‍යස්ථය හා පළමු චතුර්ථකය. ඒ කියන්නේ Q2 සහ Q1 තමයි අහන්නේ. අපිට Q2 ලේසියෙන් හොයාගත හැකි. ඒ කියන්නේ දත්ත ඔක්කොම 23ක් කිව්වනේ. n ධන 1 බෙදීම 4 වරක් 2 නේද? වෙන දත්තේ 23 ධන 1 බෙදීම 4 වරක් 2. කියන්නේ 24. කී වෙනි දත්තේද දරු? 12 වෙනි දත්තේ නේද? හෙලෝ. හරි නේ පුතේ? Q2 කියන්නේ 12 වෙනි දත්තේ. එහෙනම් මේ තියෙන දත්ත සෙට් එකේ Q2 කියන්නේ කීයයිද? ගණගෙන આવොත් එහෙම 15 නේ උත්තර දෙන්නේ. සර් බට්ට 23ක් තියනවා කියන හින්දා 23 නෙමෙයි 23 මැද එක නෙමෙයි සර් හොයන්නේ. ඒක තමයි ගත්තේ. මැදනේ ඉන්නේ. 23 මැද එක කවුද එහෙනම්? හරි සර් 15. හරි. ඊළඟට Q1 හොයන්නේ කලින් වගේමයි. Q1 කියන්නේ n ධන 1 බෙදීම මේ ගාන කරන විදිහෙන් පෙන්නුව ඒකයි. වරක් 1. ඒ කියන්නේ 24 බෙදීම 4. කියන්නේ 6යි. 6 වෙනි දත්තේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි නේ පුතේ? 8යි උත්තරේ දෙන්නේ. Q1 කියන්නේ 8යි. හරි. මේකට ලකුණයි මේකට ලකුණයි. සර් ඔකේ PTම වෙනවන ලකුණු දෙන්නේ නැද්ද? පිහිටීම් නෙමෙයි යහන්නේ චතුර්ථකදනේ. චතුර්ථක වලට තමයි ලකුණු හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ AB හා A හා B ලක්ෂ වලට සමදුරින් AC මත පිහිටි. ලක්ෂයක් හොයාගන්නම් පුතේ කරන්න ඕනේ. මෙතන ගන්න ඕනේ ලම්බ සමච්ඡේදය ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? A හා B ලක්ෂ වලට සමදුරින් ලම්බ සමච්ඡේදක. මේ තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ D. හරිද පුතේ? hello හරි. එතකොට මේකේ නිවැරදි ලකුණු දෙකයි. ලකුණු 50න් දාගන්න කීයක් උපය ගත්තද කියලා පළවෙනි කොටස ඒ කොටසට. පුතේ 50න් 50 දෙන කවුරුත් ඉන්නවද? ඉන්න ඕනේ. hello කෙනෙක් ඉන්නවා. සනිතු. හොඳයි ඈ. තව කවුද ඉන්නේ? එච්චරයිද? හරි. 50න් 50 ගන්න දැන් හෙට ඉලහති හම්බෙන්න අනික් එකනේ. 2017 නේ. හරි. තව ඉන්නවා කට්ටිය හොඳයි. 40 අරගත්ත අය ඉන්නවා. හරි. පිසුම් 42යි නේ. හරි. කමක් නැහැ. try කරන්න තමයි ලකුණු අන්තිමට දාමු කීයද කියලා. පළවෙනි කොටස ඊට පස්සේ දෙවෙනි එකේ සිනාලි ලකුණු 49යි හොඳයි ඈ. right. කිත්සිරි මහතා ප්‍රදා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය.
ඔහු පරිත්‍යාග කළ මුළු මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීමටද 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා ගැනුණි. කියන්නේ 9න් 2ක් සංගීත භාණ්ඩ 2න් 1ක් ක්‍රීඩා භාණ්ඩ. අපෙන් අහනවා මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනුණේද? එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? 9න් 2ට 2න් 1ක් එකතු කරනවා. දැන් මේකේ හරය අසමාන හින්දා අපිට හරය සමාන කරගන්න සිද්ධ වෙනවා. 9න් 2 2න් 2න් ගුණ කරමු. 2න් 1 9න් 9න් ගුණ කරමු. මෙතන එයි 18න් 4ක්. මෙතන එයි 18න් 9ක්. එකතුව කීයද පුතේ ඔක්කොම? 18න් 13 13. හරි. ඒකට ලකුණු හම්බ වෙනවා පුතේ. දහඅටෙන් 13 හෙව්වට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ පුතේ ඉතිරි වූ මුදලින් 5න් 1ක් පුස්තකාලයට පොත් මිලදී ගන්න දැම්මලු. එහෙනම් ඉතිරි මුදල කීයද දරුවෝ? 18න් 5යි. ඔව් ඒක හොයන්නේ කොහොමද? මුළු ගාන 18න් 18යි එකෙන් අඩු කරනවා 18න් 13ක්. උත්තරේ 18න් 5යි තමයි. උත්තරේ 18න් 5යි. හරි. ඊට පස්සේ මේ ඉතිරි ගානනේ අපෙන් අහන්නේ ඉතිරි ගාන හෙව්වට ලකුණු එකක් හම්බ වෙනවා පුතේ. අපෙන් අහන්නේ පොත් මිලදී ගන්න මේ කොච්චර භාගයක්ද කියලා. එහෙනම් කරන්නේ මොකද්ද අපි? 18න් 5න් කීයද? 5න් එකක් බලන්න. පොත් ගන්න ගියාම. කීයද වෙන්නේ? 18න් 5 ගුණ කිරීම 5න් 1. 18න් 1යි නේද? ඔව් සර්. හරි. එතකොට පොත් ගන්න 18න් 1යි එන්නේ. මේ කොටස හෙව්වට ඒ කියන්නේ මේකේ අල්නයන දාලා මේක හෙව්වට 1යි. මේ උත්තරේට 1යි. හරිනේ පුතේ. දැන් ඔය කලින් ගානේ පුතලා උත්තරේ වැරදුනත් දැන් 18න් 3 උත්තරේ 13 උත්තරේ වැරදිලා එකතු කිරීම දාලා තිබ්බනම් ලකුණක් හම්බ වෙනවා ඔයගලන්ට. දැන් මෙතන මම බෙදලා දාන්නම්කෝ. මේකට 1යි මේක ලියලා තිබ්බනම් 1 හම්බ වෙනවා ඔයගලන්ට. එකතු දාලා තිබ්බනම්. පුතලා කෙලින්ම 18න් 13 නම් දාලා තියෙන ලකුණු 1යි හම්බ වෙන්නේ. සුළු කිරීම නැති හින්දා. තේරුණා නේද? දැන් මේකෙත් මේ 18න් 1 විතරක් තිබ්බනම් ලකුණයි හම්බ වෙන්නේ. ඔයගොල්ලෝ ඉතිරි ගාන 18න් 5 හොයලා තියෙන්න ඕනේ. ඒ 18න් 5ට අල්නා යන දා මේක ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ 18න් 1 ලියලා තියෙන්න ඕනේ. ළමයි හරිද කියපු දේවල් ටික? හෙලෝ. හරි. හරි. ඊට පස්සේ පොත් මිලදීගත් පසු ඉතිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානය පිළිසකර කිරීම සඳහා. එහෙනම් පුතේ ඉතිරි ගාන හොයාගන්නේ කොහොමද? දැන් මං කලින් ඉතිරි ගානක් හෙව්වනේ. කලින් ඉතිරි ගාන කීයද ආවේ? 18න් 5යි නේද? 18න් 5යි. වියදම් උනේ 18න් 1යි. එහෙනම් කෙලිම උත්තරේ ගත හැකි 18න් 4යි කියන. මේ එක් ක්‍රමයක්. අනිත් ක්‍රමය මොකක්ද කියන්නකෝ? හෙලෝ. 18න් 14ක් අඩු කරමු. ඔව්. ඒ කියන්නේ දැන් මුළු වියදම හොයලා ඒ කියන්නේ මුළු වියදම කියන්නේ කලින් වියදම් කරලා තියෙනවා. මම මෙතන කරන්නම් ඒක. 18න් 13ක් තියෙනවා කලින් වියදම මුලින්ම ඊළඟට 18න් එකක් වියදම මුළු වියදම 18න් 14යි. එතනින් ඉතිරි හොයන්නත් පුළුවන් දැන් අර කලින් වගේ
18න් 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 14ක් අඩු කරලා 18න් 4. එහෙම කරන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකම පාවිච්චි කරතේ. හරිද දරුවනේ? හරි. මේ ක්‍රම දෙකෙන් එකකින් උත්තරේ ගත්තොත් ලකුණු 3ක් හිමි වෙනවා. අවශ්‍ය නම් 9න් 2 කියලා තිබ්බත් කමක් නැහැ. හොඳයි. 9න් 2. හරි. ඊළඟට පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000ක් නම් කිත්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල සොයන්න. ඒක ගන්නේ කොහොමද පුතේ? හෙලෝ 9න් 2ක් කියන නැත්නම් 18න් 4ක් කියන්නේ 20000යි. 9න් 1ක් කියන්නේ කීයද පුතේ? 10000. 10000යි නේ. ඔව්. 20000 දෙකෙන් බෙදන 10000යි. එහෙනම් 9න් 9ක් කියන්නේ කීයද? 90000. ඔව් 10000 හේව 9ක්. 90000යි. රුපියල් 90000යි. ලකුණු 2යි. 10න් ලකුණු දාගන්න කීයද කියලා. දහයෙන් 10ම ගන්නවා වටනොයි ගන්න. හරි. අපි ඊළඟ ගන්නට යමුද පුතා? හෙලෝ. හරි. ඊළඟට එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරයේ රූපයේ ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වේ. සෑම ගොවියෙක්ම එක් එළවලු වර්ගයක් පමණක් වගා කළේ. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. හරි. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන බටු තෝරාගත් ගොවීන් ගණනට සමාන වේ. ඊළඟට බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. අපි මේක x ගත්තොත් මෙයත් x වෙනවා. කෝණ විශාලත්වය හොයත හැකි අපිට x එකතු කිරීම 90 එකතු කිරීම 30 කියන්නේ ලක්ෂයක් වටා කෝණ එකතුව කීයද පුතේ? අංශක 360යි නේද? හරි. 2x ධන 120 360යි. එහෙනම් 2x කියන්නේ 360න් 120ක් අඩු කරනවා. ඒ කියන්නේ 2x කියන්නේ 240යි. x කියලා කියන්නේ 120. ඕක තමයි කෝණය. ඒතර මේ සම්බන්ධ ලියලා තියෙන්න ඕනේ. සුළු කරලා තියෙන්න ඕනේ. උත්තරය අරන් තියෙන්න ඕනේ. කිලීම් 120 ආවට ලකුණු දෙන්නේ නැහැ. ඒතර එකයි හම්බ වෙන්නේ. ඊළඟට බෝංචි තෝරාගත් ගොවීන් ගණන 15කි. වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන සොයන්නලු. ඒකෙදි පුතේ දැන් බෝංචි 15යිනේ. ඒ කියන්නේ අංශක 30ක් තමයි 15. නේද? වට්ටක්කා කියන්නේ අංශක 120ක්. එහෙනම් අගේ කීයද දරුවෝ? 60යි. ඔව් දැන් ඕන්න මෙහෙම පුළුවන් මේ. මම ක්‍රම කිහිපයකින් පෙන්නන්නම්. අංශක 30ක් 15යි. අංශක 120 කියන්නේ 30 ඒව 4ක් 15 ඒව 4ක්. එහෙනම් අංශක 120ක් කියන්නේ 60යි. කොහොමත් පුළුවන්. නැත්තම් 15 30න් බෙදලා
120න් ගුණ කළා නම් ඒත් ඔය උත්තරේ එනවා. හරි. ලකුණු දෙකයි. ඊට පස්සේ කියනවා මේ වටප්‍රස්ථාරයේ නිරූපණය වන මුළු ගොවීන් ගණන සොයන්න කියලා. ඒක අතර කලින් වගේම පුළුවන්. අංශක 30කින් 15යි 360කින් කීයද? නැත්නම් මේ ක්‍රමෙන් ගන්නත් පුළුවන්. 12න් තමයි ගුණ කරන්න තියෙන්නේ. උත්තරේ කීයක් එනවද දරුවෝ? 180 15 12. 180යි නේ. හරි. ඒකේ හෙව්වටත් ලකුණු දෙකයි. ඊළඟට වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන් 20 දෙනෙක් එළවලු වගා කිරීම අතර ගහ. දැන් පුතේ ගොවීන් ඔක්කොම වැඩ කරනවද කීයක්? කීයක් ඉන්නවද? දැන් මුලින් හිටියේ 180යි 20ක් පවන්නේ නැහැ නේද? එහෙනම් දැන් ගොවීන් කීයද? 160 ඔව් 180ෙන් 20ක් අඩු කරනවා. 160යි දැන් ඉන්නේ. හරිද? දැන් අහන්නේ කෝණය. කෝණය හොයන්නේ කොහොමද? ගොවීන් ගාන කීයද? බටු ගොවීන් කලින් හිටිය 60. දැන් ඉන්නේ කීයද? 40 40. මුළු ගොවීන් ඉන්නේ 160යි. බටු ගොවීන් ඉන්නේ 40යි. එහෙනම් කෝණය හොයන්නේ කොහොමද? කෝණය හොයන්නේ 160කින් 40 නම් 360න් කීයද? අංශක 90ක් නේද පුතේ එන්නේ? ඔව් සර්. අංශක 90ක් ආවා නම් හරි දරුවනේ. ඒකෙදි මෙන්න මේවා හෙව්වට ලකුණු හම්බ වෙනවා. මේ අගේ හෙව්වට, මේ අගේ හෙව්වට, කෝණේ හෙව්වට. ලකුණු 10න් දාගන්න කීයද කියලා. ළමයි හරිද? හරි. හරි. ඊළඟට පුතේ කොටස් වෙළඳපොළ ආයෝජක වන පෙරේරා මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට 40000ක් ආයෝජනය කරයි. එම සමාගම එක් කොටසකට රුපියල් 6 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවයි. පෙරේරා මහතා මිලදී ගන්නා ලද කොටස් ගණන සොයන්න. කොහොමද හොයන්නේ දරුවෝ? 80 වෙනි ගාන කරන්නේ මොකද්ද? 40000 40000 බෙදෙනවා 80 වෙනි. උත්තරේ කොටස් 48ට 5යි 500. 500 තමයි එන්න ඕනේ. ලකුණු දෙකයි පුතා. පෙරේරා මහතාට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම. කොටසකට 6ක් ගෙවනවා. කොටස් ගත්තේ 500යි. එහෙනම් කරන්නේ මොකද්ද? 500 ගුණ කරනවා 6න්. රුපියල් 3000යි. ලකුණු දෙකයි. බලන්න තමන්ගේ හරිද කියලා. වසරකට පසු පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි. ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකද්ද පුතේ? ප්‍රාග්ධන ලාභය කියන්නේ ගත් මිලට වඩා වැඩි මිලට විකිණීම ඔව් ලැබෙනවා. ගත් මිලට වඩා වැඩි මිලට විකුණලා තියෙනවා. ඒතර ප්‍රාග්ධන ලාභය 3500 නම් මේ කොටස් සියල්ලටමනේ. ඒ කියන්නේ කොටස් 500කට තමයි ප්‍රාග්ධන ලාභය 3500ක් එන්නේ. මට කියන්න කොටසක ප්‍රාග්ධන ලාභය කීයද? 7යි. ඔව් කොටසක ප්‍රාග්ධන ලාභය වෙන්නේ 3500 බෙදුවා නම් හරි 500. රුපියල් 7යිනේ. කොටසක ප්‍රාග්ධන ලාභය රුපියල් 7යි. එහෙනම් කලින් තිබ්බේ 80ට
විකුණුම් මිල කීයක් වෙයිද දරු? 80යි 7යි. කීයද? 84 තමයි විකුණලා තියෙන්නේ. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙයා කොටස් ගන්න වියදම් කළේ රුපියල් 40000යි. අපිට පුළුවන් 40000ට එයාගේ ප්‍රාග්ධන ලාභය එකතු කරන්න. 3500. එතකොට එයාට මුළු ආදායම හම්බෙලා තියෙනවා කොටස් විකුණුණාට පස්සේ රුපියල් 43500. හරිද? මේ තමයි එයාට ලැබිච්ච ආදායම, මුළු ආදායම. මුළු මුදල කියමු කොටස් එක්කම හම්බෙන්නේ. එතකොට 43500 බෙදුවා නම් හරි 500. ඒත් ඔය උත්තරේම හම්බ වෙයි. හරිනේ පුතේ? හෙලෝ. පුතේ හරිද? හරි හරි. මේ ක්‍රම දෙකම එකයි. ඒ කියන්නේ මේ තියෙන්නේ කොටස් විකුණලා ගත්ත මුළු ගාන හොයාගෙන බෙදලා ගන්නවා. අනිත් එක් කොටසක ප්‍රාග්ධන ලාභය හොයලා එකතු කරනවා. හරි. ඊළඟට පෙරේරා මහතා තමා ලබන ලාභාංශ ආදායමට හා ප්‍රාග්ධන ලාභයට තවත් රුපියල් 3500ක් එක්කොට එම සම්පූර්ණ මුදල 10%ක වාර්ෂික වැල්පොලී අනුපාතිකයක් ගෙවන ස්ථීර තැන්පතුවක වසර 2ක කාලයක් තැන්පත් කරයි. වසර 2 අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල අහනවා. එහෙනම් එයා තැන්පත් කරන ගාණ කීයද? එයා තැන්පත් කරන ගාණ වෙන්නේ හෙලෝ 10,000 ලාභාංශ ආදායම හොඳයි. ලාභාංශ ආදායම කීයද? රුපියල් කලින් හෙව්වනේ. රුපියල් 3000යි. ඊළඟට ප්‍රාග්ධන ලාභය 3500 සහ අතින් දැම 3500. එහෙනම් එයා තැන්පත් කරපු ගාණ කීයද? රුපියල් 10000යි. හරි. ඊළඟට වසර 2ක් අවසානයේ මුළු මුදල නෙහන්නේ. අපිට කෙලිම ගන්න පුළුවන් 10000 ගුණ කිරීම 100ට 110 ගුණ කිරීම 100ට 110. ඕකෙන් ලැබෙන්නේ මුළු මුදල තමයි. මම මේ බිංදු වලට බිංදු කපන්නම්. උත්තරේ එනම අපිට කීයද? එකසිය 10 ගුණ කිරීම 110. අපි දන්නවා 11 වරක් 11 121යි කියලා. බිංදු දෙකක් දාගන්න. 12100ක් ආවද පුතේ? ඒකේ පුතා මෙන්න මේ මුළු මුදල හෙව්වට එකක් හම්බ වෙන ලකුණු. ඊළඟට මේක පුතලා වෙන වෙනම හෙව්වත් මේ ලකුණ හිමි. ඒ කියන්නේ උදාහරණයක් එක වසරකට පොලිය හොයනවා. 10%යිනේ. රුපියල් 1000ක් එයි. දෙවෙනි වසරට පොලිය කියලා 10000ට 1000 එක්කහුව කළා 11000ට ආයි හොයලා 10%ක් ඒ දෙක එක්කහුව කළත් හරි. මේ උත්තරෙම ලැබෙයි. හරි. 10න් ලකුණු දාගන්න කීයද කියලා. ළමයි හරි නේද? හරි සර්. හරි. ඊළඟට පෙට්ටියක් තුල රතු පාට ටෙනිස් බෝල් 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. පෙට්ටියෙන් බෝලයක්ගෙන
එහි පාට සටහන් කරගෙන ආපසු දමනු ලැබේ. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිද පාට සටහන් කරනු ලැබේ. බෝල ඉවතට ගැනීම සසම්භාවී සිදු කරනු ලබයි. අදාළ නියමිත අවකාශයේ කොටතලකද කතිර ලකුණු යොදමින් ලියන්නද. මාක් කරනක් ගාලා. දැන් එකම බෝලය ආයි හම්බෙන්න පුළුවන් නේද? ආපසු දාන හින්දා නැවත ලබා ගන්න පුළුවන් එකම බෝලය. ප්‍රතිස්ථාපන සහිතයි. මේ ආදී වශයෙන් තමයි එන්නේ. බලන්න Taman ලකුණු කරේ කොහොමද කියන්නේ? හරි. ඒක ලකුණු කළාට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලය ඉවතට ගැනීමේ සිද්ධිය වට කර පෙන්වන්නලු. එක්වරක්වත් කොළපාට බෝලය ගන්නවා කියන්නේ මේ තියෙන. මෙන්න මේ සිදුවීම් ටික ගන්න වෙන්නේ. මේ හැම අවස්ථාවෙම දැන් මේ උඩ මේකේ නම් දෙපාරක් එනවා කොළපාට බෝලේ. ඔය තියෙන. ඔය ටික ඔක්කොම. එක්වරක්වත් කිව්වම දෙපාරක් ගන්න පුළුවන්. වටකොට දක්වනවා නම් එකයි. සම්භාවිතාව කීයද දරුවෝ? මුළු සිදුවීම් 16යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ළමයි හරිද? hello හරි සර්. හරි. ඊළඟ දරුවෝ මෙම රතු පාට බෝල තුනෙන් දෙකක එකක් මත එකක් x අක්ෂරයේද ඉතිරි රතු පාට බෝලය හා කොළ පාට බෝලයේ ඇති එකක් මත y අක්ෂරයේද ලකුණු කර ඇත. ඉහත සෑම ඉවතට ගැනීමකදීම බෝලයේ ඇති අක්ෂරයක්ද සටහන් කර ගන්නා ලද්දේ සිතමු. හරි. එතකොට පළමු ගැනීමේදී වෙන්නේ මොකද්ද? දෙකෙන් එකයි නේ. x දාන්න මාක් කරනවා y මාක් කරනවා. දෙවන ගැනීමෙත් මොකද දරුවෝ වෙන්නේ? x මාක් කරනවා ඊළඟට මෙතන එන්නේ y මාක් කරනවා. මෙතනත් x මාක් කරනවා y මාක් කරනවා. සම්භාවිතාව වෙන්නේ කලින් වගේමයි කීයද? දෙකෙන් එකයි. හරිනේ පුතේ? හරි සර්. ඒකේ මෙතන මේ දෙකෙන් එක ලිව්වත් ලකුණයි. ඊළඟ පුතේ මෙන්න මේ සෙට් එකටම මේ ටික ඔක්කොම ලකුණයි. මෙතන මේ xy අකුරු ලිව්වට ලකුණයි. ලකුණු 3ක් හම්බ වෙනවා පුතා මේක ලිව්වට. ඊට පස්සේ අහනවා අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමේ සම්භාවිතාව. එකම අක්ෂරේ. එක්කෝ xx නැත්නම් yy. ඒ කියන්නේ මේ අත්තයි xx අවස්ථාවයි yy අවස්ථාවයි. උත්තරේ ගන්න කොහොමද දරුවෝ? xx අවස්ථාවයි yy අවස්ථාවයි. අපිට කරන්න වෙන්නේ දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක එකතු කිරීම ආයිත් දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. හරි. උත්තරේ 4න් 1යි. ඔක්කොම 4න් 2යි. 4න් 2 තිබ්බත් හරි. නැත්තම් භාගයේ තිබ්බත් හරි. මෙහෙම උත්තරයක් අවද්ද දරුවෝ? hello ඔව් සර්. ඊළඟට වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝලය ඉවතට ගැනීමටද? එහෙම නැත්නම්
අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලය ඉවත ගැනීමද යන්න හේතු සහිතව ප්‍රකාශ කරන්න. දැන් එක්වරක්වත් කොළ පාට බෝලය ගැනීමේ සම්භාවිතාව කීයද දරුවෝ? 16න් කලින් හෙව්වේ 16න් 7යි. 16න් 7යි. ඊළඟට අවස්ථා දෙකේදීම එකම අක්ෂරය එන්නේ එක දෙකෙන් එකයිනේ. දැන් බලන්න 16න් 7යි මේක ගත්තොත් 16න් 8යි. දැන් කවුද විශාල? මෙයා විශාලයි නේද? එහෙනම් වෙන්න පුළුවන් එක මොකද්ද? හෙලෝ. එහෙනම් වෙන්න පුළුවන් දේ එකම අක්ෂරය අක්ෂරයේ සහිත. අක්ෂරය සහිත බෝලය ගැනීම. වැඩි සම්භාවිතාවක් තියෙන එක සිද්ධ වෙන්නේ. හරිනේ පුතේ? හෙලෝ. හරි. හරි. ඒකේ දරුවනේ ලකුණු හම්බ වෙනවා ඔයගලන්ට. සම්භාවිතා මේ වගේ පෙන්නුවට එකයි ලිව්වට එකයි. ලකුණු 10න් දාන කීයද කියලා. දැන් අවසාන ගාන ළමයි හරි නේද? හෙලෝ. හරි සර්. හරි. අවසාන ගාන පුතේ. ඒකේ තියෙන්නේ රංග ශාලාවක බිමෙහි දල සටහනක් රූපයේ දැක්වේ වේදිකාව තනා ඇත්තේ CED අර්ධ වෘත්තාකාර කොටසකින් හා ප්‍රේක්ෂකාගාරයේ තනා ඇති ABCD ඍජුකෝණාශ්‍ර කොටසකින් සමන්විත වේ. BC දිග 14ක් වේ. CED අර්ධ වෘත්තයේ චාප දිග. දැන් පුතේ අපි හොයනවා CED. CED වෙන්නේ පුතේ කීයද? 25R. කෙලිම දාම් භාගය කියලා නේද? දෙවරක් 7න් 22 වරක් 14න් භාගය 7යි වරක් භාගය. උත්තරේ එනවා පුතේ 22ක් නේද දෙන්නේ? ඔව් සර්. මීටර 22යි පුතේ. ඒකේ 22 හෙව්වට ලකුණු දෙකයි කියන්නේ. සූත්‍රය ලිව්වට එකයි උත්තරේට එකයි. ආදේශ කළ උත්තරේ. හරි. මේක අර 5D එකෙන් බායි ගන්නත් පුළුවන් එහෙමද? හරි. ඊළඟට වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලය සොයන්න. ඒකට එන්නේ 5R වර්ගයෙන් භාගය. 7න් 22යි 7 වරක් 7යි භාගයයි. උත්තරේ එන්නේ 77යි නේ පුතේ. ඔව් සර්. 77යි. වර්ග මීටර 77ක් එනවා පුතේ. ඒකෙත් කලින් වගේම ආදේශයට මේකට එකයි උත්තරයට එකයි. ඊට පස්සේ කියනවා ප්‍රේක්ෂකාගාරයේ බිමෙහි වර්ගඵලය වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලයෙන් 3 ගුණයක් නම් AD දිග අහනවා. ප්‍රේක්ෂකාගාරයේ බිමෙහි වර්ගඵලය වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලයෙන් 3 ගුණයක්. එහෙනම් මෙතන ABCD කොටස කීයක් වෙනවද උතේ? මේ කියන ආකාරයට ABCD වර්ගඵලය කීයක් වෙනවද? 77 වරක් 3 නේද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ AD දිගනේ. ඕන්නම් මේක සුළු කරත් කමක් නැහැ ඔයගොල්ලෝ. මම එහෙම කරන්න නැතුව යන්නම්. ABCD වර්ගඵලය හොයන ක්‍රමයක් තමයි AB ගුණ කිරීම AD. ඒ කියන්නේ 14 බරක් AD. දිගපළල ගුණ කරලා අරන් තියෙන්නේ. එතකොට 14 වරක් AD කියලා කියන්නේ 77 වරක් 3ට සමානයි. AD කියලා කියන්නේ
77 ගුණ කිරීම 3 බෙදීම 17. බෙදෙනවනේ මේක දැන්. 17ට 7 වරක් 2යි මේකට 7 වරක් 11යි. උත්තරේ 33 බෙදීම 2. 15.5 16.5 16.5 මීටර්. මෙහි උත්තරයක් ආවද? ඔව් සර්. හරි. ඒකේ ඕගොල්ලෝ මෙතන මෙන්න මේ වර්ගඵලය හෙව්වට එකක් දාගන්න මේකට. මේකේ වර්ගඵලය හෙව්වට එකක් දාගන්න. සුළු කළ උත්තරේ හෙව්වට එකක් දාගන්න. ඊළඟට වේදිකාව තනා ඇති බිමෙහි බිම වටා විදුලි බල්බ සවි කොට ඇති අතර CD හිද බල්බ දෙකක් සවි කොට ඇත. CD රේඛාව මත අනුයාත බල්බ අතර මීටර 1.4ක සමාන පරතරයක් ඇත. CED ඡාපය මත බල්බ අතරද සමාන පරතරයකින් යුතුව සවි කොට ඇත. CD රේඛාව මත හා CED ඡාපය මත ඇති බල්බ ගණන් සමානය. ඊළඟට CED ඡාපය මත අනුයාත බල්බ දෙකක් අතර ඡාපය ඔස්සේ ඇති දුර ගණනය කරන්න. කියන්නේ පරතර තමයි මේ අහන්නේ පරතරය. දැන් මෙතන පුතේ 1.4යි ගාන තමයි තියෙන්නේ. මෙතන DC කොටසේ පරතර කීයක් තියෙයිද? ළමයි DC අතර පරතර කීයක් තියෙයිද? මුළු දිග 14යි එක පරතරයක් 1.4යි. මං අහන්නේ පරතර ගණන. 10යි. 10. අන්න හරි. ඒ කියන්නේ 14 බෙදෙනවා 1.4ෙන්. ඒ කියන්නේ 140 බෙදෙනවා 14. 10යි. එතකොට ගානේ කියනවා බල්බ ගාන සමානයි කියලා. හරිද? ඒතර සමාන පරතරයකින් තමයි තියෙනවත් කියන්නේ. දැන් මට කියන්න CED ඡාප දිග කීයදාවේ? 22යි. ඔව්. CED බල්බ අතර පරතරය වෙන්නේ මොකද වෙන්නේ? 22 බෙදනවා කියන්නේ පරතර ගාන 10යි. උත්තරේ 2.2ක් ආවනම් හරි. ඒකේ පුතා මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි. ලකුණු 10ක් තියෙනවද බලන්නකෝ. හරි. ලකුණු 10න් දාගන්න ඔක්කොම කීයද කියලා. මට ඕගොල්ලෝ ගත්ත ලකුණු ගාන මැසේජ් එකක් දාන්න කීයක් ආවද කියලා. එච්චරයි පුතේ. සර් පරතර ගානකට වඩා බල්බ ගාන එකක් වැඩි වෙන්න ඕනි නේද? එහෙම ඒ කියන්නේ එතකොට 11 වෙන්නේ නැද්ද බල්බ ගාන?